පද්ධති සංවර්ධනය එහෙමත් නැත්නම් සිස්ටම් ඩෙවලොප්මන්ට් අපි පද්ධතියක් සංවර්ධනය කරද්දී එහෙම නැත්නම් යම්කිසි ගැටලුවක් සඳහා පරිගණක පාදක විසඳුමක් ලබා දෙද්දී අනුගමනය කරන්න ඕන ප්‍රධානම ක්‍රමවේදය තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය එහෙම නැත්නම් සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සර්කල් කියලා අපි කිව්වේ right කෙටි කරලා SDLC කියලා කියනවා. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය යටතේ අපි කතා කරපු පියවරයන් 6 මේ වෙනකොටත් ඔයාලට කටපාඩමින් ඇති. මොකද සති කිහිපයක් පුරා නැවත නැවතත් මම මේ දේවල් ඔයාලට කියමින් මේ දේවල් ඔයාලට අවබෝධ කරවන්න ලොකු උත්සාහයක නියැලෙච්ච හින්දා මාත් එක්ක එකෙන්ද හැමෝම කියමු පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6. මේ එකම ජවයෙන් මාත් එක්ක මේක කියාගෙන යන්න ඕන. කියන පුතේ අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, පද්ධතිය විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම. ඔන්න ඔය තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6. එතකොට මෙන්න මේ පියවරයන් 6 ඇතුලේ අනුගමනය කළ යුතු තවත් පියවරයන් එහෙම නැත්නම් මේ ප්‍රධාන පියවරයන් යටතේ තවත් උප පියවරයන් කිහිපයක් තිබුණා. හොඳම උදාහරණය අවශ්‍යතාවය හඳුනා ගන්න යද්දී අපි අනුගමනය කළ යුතු ක්‍රමවේද 5ක් තිබුණා. පළවෙනි එක තමයි නිරීක්ෂණය. observation කියලා අපි කියවනේ නිරීක්ෂණය. ඒකට අවශ්‍යතාවය හඳුනා ගැනීම යටතේ ඒතර අවශ්‍යතාවය හඳුනා ගැනීම කියන පියවර අනුගමනය කරද්දී අපි ඒ යටතේ අනුගමනය කරපු ක්‍රමවේද 5ක් තිබුණා. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය, මූලාදර්ශයක් සැපයීම කියන ප්‍රධාන ක්‍රමවේදයන් 5. පැහැදිලිනේ? ඊට පස්සේ අපි කතා කරා විසඳුම සැලසුම් කිරීම. විසඳුමක් සැලසුම් කරනවා කියලා කියන්නේ හොඳින් හඳුනාගත් අවශ්‍යතාවයට අනුව. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ හෝ පරිශීලකයාගේ ගැටලුව හොඳින් විශ්ලේෂණය කළා නිවැරදිව හඳුනාගත් අවශ්‍යතාවය අපි විශ්ලේෂණයක් කරන්න ඕන. ඒතර අවශ්‍යතාවය විශ්ලේෂණය කරනවා කියලා අපි අදහස් කරන්නේ ඔහුගේ ගැටලුව සඳහා මේ පරිශීලකයන්ගේ හෝ පරිශීලකයාගේ ගැටලුව සඳහා අපි පරිගණකම විසඳුමක් ලබා දෙද්දී ඒකට අවශ්‍ය කරන මෘදුකාංග මොනවද නේ මොන වගේ මෘදුකාංගයක්ද අපිට මේකට අවශ්‍ය වෙන්නේ. දැන් උදාහරණයක් පුට් සිටි එකට ඩිසයින් කරලා තියෙන සිස්ටම් එකක් බස් කොන්දොස්තරට ගැලපෙන්නේ නැහනේ. එහෙම නේද? ටියුෂන් ක්ලාස් එකකට ඩිසයින් කරන සිස්ටම් එකක් පුට් සිටියට ගැලපෙන්නේ නැහනේ. එතකොට අන්න අර අවශ්‍යතාවයට නිවැරදිවම ගැලපෙන විසඳුම සැලසුම් කරන එක තමයි අපි දෙවන පියවරේදී කරන්නේ. මෙතෙන්දී අපි අඳිනවා ගැලීම් සටහන්. ඒකට ව්‍යාජකේත සූඩෝ කෝඩ් ලියන. හරි. එතකොට මෘදුකාංගී ඉන්ටර්ෆේස් එක මොන වගේද? ඒ කියන්නේ පරිශීලකයාට අතුරු මුහුණත මොන වගේ වෙන්න ඕනද කියලා. ඔයාලා දන්නවා Android phone පාවිච්චි කරනවා. දන්නවා Android phone වල එන්න Android version එක අලුත් කරනවා. මේ අලුත් කරද්දී අතුරු මුහුණත වෙනස් වෙනව නේද? තවත් අපි ගත්තොත් පරිගණක පැත්තට ගියොත් Windows 7 වල අපි දැකපු අතුරු මුහුණත නෙමෙයි Windows 8 වල අපි දැක්කේ. ඊපස්සේ Windows 10 වලදී ඒක අතුරු මුහුණත වෙනස් වෙනවා. ඉතින් අතුරු මුහුණත කියන එක ගොඩක් වැදගත්. පරිශීලකයාගේ ආකර්ෂණය ඇති වෙන්නේ පරිගණක තිරය මත නිරූපණය වෙන අතුරු මුහුණත මත. ඉතින් එතකොට අතුරු මුහුණත ඩිසයින් කරන එකත් මෙන්න මේ දෙවන නැත්නම් අවශ්‍යතා මේ විසඳුම සැලසුම් කිරීම කියන පියවරට තමයි අයත් වෙන්නේ. එතකොට මෘදුකාංගය අපි නිර්මාණය කරන බලාපොරොත්තු වෙන මෘදුකාංගයේ අතුරු මුහුණත් ඊළඟ දත්ත ගබඩා මෙන්න මේ වගේ දේවල් සැලසුම් කිරීමත් විසඳුම සැලසුම් කිරීමට අයත් වෙනවා. එතකොට මෘදුකාංගයේ සැලසුමක් හැදුවා, මෘදුකාංගයට අතුරු මුහුණත් නිර්මාණය කරා, ඊළඟ මෘදුකාංගයට දත්ත ගබඩා සැලසුම් කිරීම මෙතෙන්දී සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි පුතේ පද්ධතියක් කියනකොට පද්ධතියේ අයත් වෙන්නේ මෘදුකාංග විතරක් නෙමෙයි. පද්ධතියේ තියෙනවා මෘදුකාංග වගේම දෘඩාංගත්. එතකොට අපි මේ පරිශීලකයාට දෙන්න යන පද්ධතිය මොනවද දෘඩාංග කියලා අපි තීරණය කරන්නේ මෙන්න මේ පියවරේදී. මොන දෘඩාංගද අපි මේක සඳහා යොදාගන්නේ? ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් හොස්පිටල් එකකට, ස්ටෝර්ස් එකකට වගේ ගියාම, බැංකුවකට ගියාම යාලා භාවිතා කරන වගේ මුද්‍රණ යන්ත්‍ර නෙමෙයි පුට් සිටි එකක ලස්කොන් දොස්තර අතේ තියෙන්නේ. එතකොට ඒ අවශ්‍යතාවයට ඒ රික්වයර්මන්ට් එකට ගැලපෙන විදිහේ මුද්‍රණ යන්ත්‍රයක් දෙන්නත් ඕන. ඉක්මනින් මුද්‍රණ පිටපතක් ලබා ගන්න පුළුවන් මුද්‍රණ යන්ත්‍රයක්, ඒ වගේම වැඩි වියදමක් නැති කොස්ට් එක අඩු මුද්‍රණ යන්ත්‍රයක්. ඉතින් මේ වගේ අවශ්‍යතාවයට ගැලපෙන මුද්‍රණ යන්ත්‍රයක් තීරණය කරන එක අවශ්‍යතාවයේ අනුව හොඳේ. අවශ්‍යතාවය අනුව මුද්‍රණ යන්ත්‍රයක්, ඒකට අවශ්‍ය කරන තවත් අනිකුත් යන්ත්‍ර උදාහරණයක් වෙලඳසැල කරනම් බාකෝඩ් තීරුකේත කියවනයක්, ඊළඟට ක්‍රෙඩිට් කාඩ් රීඩර් එකක්. ඉතින් මෙන්න මේ වගේ ඒ අවශ්‍යතාවයට ගැළපෙන උපාංග මොනවද කියලා තීරණය කරන එකත් මෙන්න මේ අවශ්‍යතාවය මේ විසඳුම සැලසුම් කිරීම කියන දෙවන පියවරට තමයි අයත් වෙන්නේ. ඔන්න ওই ටික සැලසුම් කරාට පස්සේ පුතේ අපි ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරනවා. තුන්වෙනි පියවරේදී කරන්නේ ප්‍රෝග්‍රෑම් එක කෝඩින් කරන එක.
නේ කේතකරණය. එතකොට අවශ්‍යතාවය හඳුනාගත්තා, විසඳුම සැලසුම් කරා. සැලසුම් කරපු විසඳුමට අනුව ඒ කියන්නේ අර ඇඳපු ගැලීම් සටහන් මෘදුකාංග නිර්මිතිය කියලා අපි කිව්වේ. අන්නේ ගැලීම් සටහන් වලට ව්‍යාජකේතවට අනුව ප්‍රෝග්‍රෑම් එක කෝඩින් කරන එක, කේතකරණය කරන එක තමයි පුතේ තුන්වෙනි පියවර වෙන්නේ. තේරුණානේ? එතකොට තුන්වෙනි පියවරේදී අපි කරන්නේ අර මෘදුකාංගය කේතකරණය කිරීම. හතරවෙනි පියවරේදී දැන් අපි දෘඩාංග හඳුනාගත්තා, මෘදුකාංගය ඩෙවලොප් කළාත් ඉවරයි, මෘදුකාංගය ඩිසයින් කළා, ඩෙවලොප් කරා, ගොඩ නැගුවා. ඒ ටික කළා ඉවරයි. දැන් අපි මේක පරීක්ෂා කළා, දෝෂ ඉවත් කරන්න ඕන. විසඳුම පරීක්ෂා කළ දෝෂ ඉවත් කරද්දී අපි අනුගමනය කරන පියවර 4ක් තියෙනවා. එකක් තමයි ඒකකයන් වෙන වෙනම පරීක්ෂා කරන එක, ඒකක පරීක්ෂාව. ඊළඟට දෙවෙනි එක තමයි පුතේ අපි කරා සමස්ත පරීක්ෂාව. ඒකකයන් වෙන වෙනම පරීක්ෂා කරාට පස්සේ දෙවෙනි එක අපි කරේ සමස්ත පරීක්ෂාව. සමස්තය පරීක්ෂා කරා. ඊළඟට පද්ධති පරීක්ෂාව. පද්ධති පරීක්ෂාව කියන්නේ නිවැරදි ආදානයක් ලබා දීලා නිවැරදි ප්‍රතිදානයක් ලබා දෙනවද කියලා බැලුවා. ඒක තමයි පද්ධති පරීක්ෂාව. ඊළඟට ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ දැන් තාම මේක ටෙස්ට් කරන්නේ, පරීක්ෂා කරන්නේ software engineersලා, developersලා, system analyzersලානේ. එහෙම නෙමෙයි. අර පාරිභෝගිකයව මෙතෙන්ට ගෙනල්ලා එයාට කියනවා මේ හදපු පද්ධතිය පොඩ්ඩක් පරීක්ෂා කරන්න කියලා. එහෙනම් ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී කරන්නේ පාරිභෝගිකයලව මේක පරීක්ෂා කරන එක. right. ඉතින් ඔන්න ඔය පරීක්ෂා කිරීමේ පියවර 4ක් ඔයාලට මේ වෙනකොට හොඳට මතක තියෙන්න ඕන. මම ආයෙ පාරක් කියන්නම්, මතක කියන්න. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. මතකයිනේ පුතේ? right. ඉතින් ඔන්න ඔය විදිහට පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඊළඟට අපි පද්ධතිය පිහිටවනවා. පද්ධතිය පිහිටවද්දිත් අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේද 4ක් අපි කතා කරා. එකක් තමයි ඍජු පිහිටුම. කියනිච්ච දරස් ගාලා අලුත් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරා පරණ පද්ධතිය දැනට ක්‍රියාත්මක වන ආයතනයකට හෝ මොකක් හරි දෙයකටනේ පුතේ අපි මේ පද්ධතියක් ඩෙවලොප් කරන්නේ. එතකොට පැරණි පද්ධතිය සම්පූර්ණයෙන් ඉවත් කරලා අලුත් පද්ධතිය තියෙනවා නම් අපි යන්නේ ඒකට කියනවා ඍජු පිහිටුම. direct deployment කියලා. එහෙම නැතුව අපිට පුළුවන් පුතේ සමාන්තර පිහිටුමක් කරන්න. ඒ කියන්නේ පැරණි පද්ධතිය යා අතින් ලියන හෝ වෙනත් ඒ පැරණියට ක්‍රියාත්මක කරපු පද්ධතිය ක්‍රියාත්මක කරන අතරතුරම නව පද්ධතියක් ගෙනහිලා දෙන්න පුළුවන්. අපි යන්නේ ඒකට කියනවා පුතේ සමාන්තරගත පිහිටුම කියලා. නම් දෙවැනි ආකාරයේ විදිහට අපි හඳුන්වන්නේ සමාන්තරගත පිහිටුම. ඒකත් හරියන්නේ නැත්නම් අපිට පුළුවන් නියම පිහිටුම දාන්න. නියම පිහිටුම කියන්නේ ආයතනයේ සම්පූර්ණයෙන්ම ආයතනය තුළ හැම දැන් ආයතනයක් නෑ ආයතනේ හැම කෙනාටම මේ අලුත් සිස්ටම් එක දෙන්නේ නෑ. නියමුවන් පිරිසක්. ඒ කියන්නේ හඳුනාගත් පිරිසකට වෙන් කරගත් පිරිසකට විතරක් පළමුව මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න දෙනවා. මම උදාහරණයක් ගත්තා ලොකු රෙදිපිලි වෙළඳසැලක් ගත්තොත් අපි දන්නවා ලොකු රෙදිපිලි වෙළඳසැලක මුදල් ගනුදෙනු කරන කැෂියර් එකේ පිරිසක් ඉන්න. يعني කිහිප දෙනෙක් ඉන්නවා. එතකොට මේ ඉන්න කිහිප දෙනාටම මේ අලුත් සිස්ටම් එක දෙන්නේ නැහැ. එක්කෙනෙකුට විතරක් දෙනවා. එයා හරහා අනිත් අය පුහුණු කරලා ක්‍රමයෙන් අනිත් අයට අලුත් සිස්ටම් එකට අනුගත කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් පිහිටුවීමේ තුන්වෙනි ආකාරය තමයි පුතේ නියමුමය පිහිටුම. pilot deployment කියලා අපි කතා කරේ. අවසාන ආකාරය අපි කියනවා අධීරමය පිහිටුම. අධීරමය පිහිටුම කියලා කියන්නේ අපි අධීරෙන් අධීර අලුත් සිස්ටම් එකේ කොටසින් කොටස අධීරෙන් අධීර පිහිටුවීම සිද්ධ කරනවා. අන්න ඒක තමයි අපි අධීරමය පිහිටුම කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් පුට් සිටියකට කැෂියර් සිස්ටම් එකක්, පුට් සිටියකට බිලින් සිස්ටම් එකක් අපි ඩෙවලොප් කරා නම් අපි මුලින්ම දෙනවා බිලින් සිස්ටම් එකේ printer එකයි පරිගණකයයි විතරක් බිල් පතක් නිකුත් කරන්න. ඊළඟට අපි තීරුකේද කියවන යාට හඳුන්වලා දෙනවා. ඊළඟට ක්‍රෙඩිට් කාඩ් රීඩර් එක හඳුන්වලා දෙනවා. ඊළඟට ඔන්ලයින් පේමන්ට් මෙතඩ් හඳුන්වලා දෙනවා. අන්න ඒ වගේ අධීරෙන් අධීර යාට හඳුන්වා දීමක් සිද්ධ කරනවා පද්ධතියේ කොටස්. කියන්නේ එකපාරට ඔක්කොම නැතුව ටිකෙන් ටික දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පිහිටුවීමේ ක්‍රම 4ක්. ඒතර ඍජු පිහිටුම, සමාන්තරගත පිහිටුම, නියමුමය පිහිටුම සහ අධීරමය පිහිටුම කියලා පිහිටුවීමේ ආකාර 4කුත් අපි කතා කරා. හැබැයි මේකත් මේ විදිහට පද්ධතිය පිහිටවල ඉවරලා මේ සිස්ටම් එක ඩෙවලොප් කරපු අයට පැත්තකට වෙන්න බෑ. එතකොට එයාලා මේ පද්ධතිය නැවතත් දිගින් දිගට නඩත්තු කිරීම කරන්න ඕන. මොකද අපි දන්නවා ටෙක්නොලොජි එක අලුත් වෙනවා. අලුත් එන්න ටෙක්නොලොජි එක වෙනස් වෙනවා. අලුත් දේවල් තාක්ෂණික ලෝකෙට හඳුන්වලා දෙනවා. තව ටික දවසකින් 5G AV ඊට පස්සේ 6G AV නේ. ඉතින් මේ විදිහට එන latest technologies අලුත් system මේ හදපු system එකට හඳුන්වලා දීම. එහෙම නැත්නම් update කරන එකත් මේ system එක develop කරපු අයගේ වගකීමක්. right? එහෙනම් 6 වෙනි කාරණේ විදිහට පද්ධති සංවර්ධන ජීවන චක්‍රය අපි කතා කරන්නේ පද්ධතිය නඩත්තු කිරීම. එතකොට මේ හදපු පද්ධතියට අලුත් අංගයන් එකතු කරන එක අර අපිට දෝෂ පරීක්ෂා කිරීමේදී අහුවෙච්ච නැති දෝෂයන් තිබුණොත් අන්න ඒවා निराකරණය කරලා දෙන එක අලුත් අංගයන් පරිශීලක අවශ්‍යතාවය මත නව අංගයන් මේ පද්ධතියට අලුතෙන් පසු කාලීනව හඳුන්වලා දෙන එක මෙන්න මේ පද්ධතිය මේ
මේන්ටේන් කරන එක නැත්තම් පද්ධතිය නඩත්තු කිරීම කියන අවසාන පියවරට අයත් වෙනවා. ඉතින් මම හිතනවා මේ වෙනකොට පද්ධති සංවර්ධන ජීවන චක්‍රය අපි මෙතෙක් සති ගණනාවක් පුරා ඉගෙනගත්තු දේවල් නැවත වරක් ආයෙ අලුතෙන් මතක් කරලා දෙන්න පුළුවන් වෙන්නේ නැති කියලා. රයිට්. එහෙනම් මේ පාඩමේ අවසාන කොටසට මම යනවා. මෙන්න මේ පියවරයන් ටික අනුගමනය කළ හැකි ආකාර ටික තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. හරි. එතකොට පද්ධතිය නඩත්තු කිරීම ගැන කතා කරා. දැන් අපි කතා කරපු පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 6 තියෙනවානේ පුතේ. මොනවද පියවර 6? අවශ්‍යතාව හඳුනා ගැනීම. විසඳුම සැලසුම් කිරීම. විසඳුම කේතකරණය කිරීම. විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. පද්ධතිය පිහිටුවීම. පද්ධතිය නඩත්තු කිරීම කියන මෙන්න මේ පියවර 6 අනුගමනය කළ හැකි ආකාර. මම කියන එක තේරුණා නේද පුතේ? මේ පියවර 6 අනුගමනය කරන්න පුළුවන් ආකාර තියෙනවනේ. උදාහරණයක් විදිහට මම ගත්තොත් අපිට ගාල්ල ඉඳන් කොළඹට යන්න ඕන නම් ගාල්ල ඉඳන් කොළඹට යන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් සාමාන්‍ය මාර්ගය තුල යන්න පුළුවන්. එකක් අධිවේගී මාර්ගය තුල යන්න පුළුවන්. තව කෙනෙකුට ඕන නම් ගුවන් මගින් යන්න පුළුවන්. තවත් කෙනෙකුට ඕන නම් නැවකින් බෝට්ටුවකින් යන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ එකම කාර්ය සිද්ධ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මෙතෙන්දී අපි කතා කරන්නේ මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6 අනුපිළිවෙලින් අනුගමනය කරන්න ඕන කියලා නීතියක් නැහැ. මම කිව්වේ නැහැ කොයි වෙලාවවත් අවශ්‍යතාවය හඳුනා ගැනීම ඉඳන් විසඳුම මේ පද්ධතිය නඩත්තු කිරීම වෙනකම් පියවර 6 අනුපිළිවෙලින්ම අනුගමනය කරන්න ඕනේ කියලා මම කිව්වද? නැහැ නේද? එතකොට අපිට මෙන්න මේ පියවර 6 අනුගමනය කළ හැකි ආකාර 4ක් තියෙනවා. ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්නේ ඔන්න ඔය ආකාර 4. එකක් දිය ඇලි ආකෘතිය කියලා අපි එකක් කියනවා waterfall model කියන එක. තව එකක් තියෙනවා පුනර්කරණ වෘද්ධි ආකෘතිය කියලා. තව එකක් තියෙනවා මූලාදර්ශ ආකෘතිය කියලා. ඒ වගේම සර්පිල ආකෘතිය කියලා. මෙන්න මේ විදිහට ආකෘති 4ක් අපි කතා කරනවා. රයිට්. එහෙනම් අපේ මාතෘකාව ලියා ගන්න. පද්ධති සංවර්ධන ආකෘති. අද දවසේ අපේ අලුත් මාතෘකාව පද්ධති සංවර්ධන ආකෘති. පද්ධති සංවර්ධන ආකෘති. පද්ධති සංවර්ධන ආකෘති. පද්ධති සංවර්ධන ආකෘති. right. මින් ඉහතදී ලියා ගන්න නෝට් එක පුතේ. මින් ඉහතදී අප අධ්‍යයනය කළ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් අනුගමනය කළ හැකි ආකාර
අනුගමනය කළ හැකි ආකාර පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් අනුගමනය කළ හැකි ආකාර පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් අනුගමනය කළ හැකි ආකාර පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් අනුගමනය කළ හැකි ආකාර පද්ධති සංවර්ධන ආකෘති ලෙස හඳුන්වයි. පද්ධති සංවර්ධන ආකෘති ලෙස හඳුන්වයි. පද්ධති සංවර්ධන ආකෘතීන් ලෙස හඳුන්වයි. පද්ධති සංවර්ධන ආකෘතීන් ලෙස හඳුන්වයි. පද්ධති සංවර්ධන ආකෘතීන් ලෙස හඳුන්වයි. right ඔන්න ඔය ස්ක්‍රීන් එකේ තියෙන ආකෘති ආකාර හතර ලියා ගන්න. ඔන්න ඔය ස්ක්‍රීන් එකේ තියෙන ආකෘති ආකාර හතර ලියා ගන්න. test 1 test 1 test 1 හරිද පුතේ ලියලා ඉවරලා මට කියන්න පද්ධති සංවර්ධන ආකෘති 4 දියඇලි ආකෘතිය පුනර්කරණ වෘද්ධි ආකෘතිය මූලාදර්ශ ආකෘතිය සර්පිල ආකෘතිය ලියලා ඉවරනම් කියන්න ඉංග්‍රීසියෙන්ත් ලියා ගන්න හොඳේ හරිනේ right හරි ඔය යටතේ පළවෙනි මාතෘකාව ලියා ගන්න දියඇලි ආකෘතිය waterfall model දියඇලි ආකෘතිය waterfall model දියඇලි ආකෘතිය waterfall model හරිනේ මාතෘකාව ලියාගත්ත පුතේ දියඇලි ආකෘතිය එහෙම නැත්නම් waterfall model කියන එක. right. දියඇලක් වගේ දියඇලි ආකෘතිය හරියට දියඇලක් වගේ. දැන් ඔයාලට පේනවා ඇති ඔන්න ඕක තමයි දියඇලි ආකෘතිය කියලා කියන්නේ. හරි. ඔයාලට පේනවා මෙන්න මේකේ තියෙන්නේ අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ යටතේ මේ කතා කරපු පියවරයන් 6ම තමයි නේ මෙතන අවශ්‍යතාවය හඳුනා ගැනීම විසඳුම සැලසුම් කිරීම විසඳුම ක්‍රියාත්මක කිරීම එහෙම නැත්නම් මේ කේතකරණය කිරීම කියන එක ඊළඟට විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම පද්ධතිය පිහිටුවීම පද්ධතිය නඩත්තු කිරීම කියන ඔන්නෝයි පියවරයන් ටික තමයි ওই විදියට අපි මීට කලින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කතා කරපු පියවරයන් 6ම තමයි ওই දියඇලි ආකෘතිය තියෙන්නේ. ඉතින් සරලවම කියනවා නම් ඔයාලා දන්නවා දියඇල්ලක් කියන්නේ උඩින් පටන් ගත්තාම දියඇල්ලේ අවසානය දක්වාම ඉහළ ඉඳන් පහළටම වතුර බිඳු ජලය ගමන් කරනවා ඇරෙන්න දියඇල්ලක මොන අවස්ථාවේවත් ආපස්සට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහනේ. ඉතින් අන්න ඒක තමයි මෙතෙන්දි මෙන්න මේ නම ලැබෙන්න හේතුව දියඇලි ආකෘතිය කියලා මේකට නම ලැබුණේ පුතේ මෙන්න මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් ටික ඔක්කොම පියවරයන් 6ම අනුපිළිවෙලින් එකින් එක ක්‍රියාත්මක කිරීම තමයි මෙතෙන්දි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි දැන් සාකච්ඡා කරපු රටාව තියෙනවානේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6 දැන් මේ මෙතන තියෙනවා වගේ අපි සාකච්ඡා කරපු රටාවටම එකින් එක අනුපිළිවෙලින් ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ සම්පූර්ණ අවශ්‍යතාවය හඳුනාගත්තට පස්සේ තමයි පුතේ විසඳුම සැලසුම් කිරීම සිද්ධ කරන්නේ. අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් සම්පූර්ණම අවශ්‍යතාවය හඳුනාගෙන ඉවර වෙලා ඒ වැඩේ ඉවර වුණාට පස්සේ
විසඳුම සැලසුම් කරනවා. ඊළඟට විසඳුම ඛේදකරණය කරනවා. එතකොට සැලසුම්කරණය සම්පූර්ණයෙන් අවසන් කරලා ඛේදකරණය සිදු කිරීම තමයි සිද්ධ කරන්නේ. එතකොට පද්ධති මේ දියැලි ආකෘතියේදී සිද්ධ වෙන්නේ යම්කිසි එක පියවරක්. එතකොට පියවරන් යන් 6 අනුපිළිවෙලින් ක්‍රියාත්මක කරනවා වගේම එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කළා තමයි දෙවෙනි පියවරට එන්නේ. ඒ පියවර සම්පූර්ණයෙන් අවසන් කළා තුන්වෙනි පියවරට එනවා. මේ විදිහට ආරම්භක පියවරේ ඉඳන් අවසාන පියවර දක්වා එක් පියවරක් සම්පූර්ණයෙන් අවසන් කළා තමයි ඊළඟ පියවරට යන්නේ. මම කියන එක පැහැදිලි වුණා නේද? එතකොට මෙන්න මේ ක්‍රමවේදය මෙන්න මේ දියැලි ආකෘතිය අනුගමනය කිරීම තුළින් ලබන්න පුළුවන් වාසි කිහිපයක් තියෙනවා. ඒ වගේම අවාසිත් තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන තියෙනවා ස්ක්‍රීන් එකේ දියැලි ආකෘතිය කලාප ලෙස පද්ධති සංවර්ධන. එතකොට දියැලි ආකෘතියට කියන තව නමක් තියෙනවා. මොකද්ද පුතේ දියැලි ආකෘතියට කියන අනිත් නම කලාප ලෙස පද්ධති සංවර්ධනය. කලාප ලෙස පද්ධති සංවර්ධනය කියලාත් කියනවා දියැලි ආකෘතියට. මේක මතක තියාගන්න ඕන. තොරතුරු පද්ධතියක් සඳහා උදාහරණයකින් ජීවන චක්‍රයේ පියවර රේඛීය ලෙස ක්‍රියාත්මක කිරීම දියැලි ආකෘතියකින් පෙන්වා දෙනවලු. මෙම ආකෘතිය මගින් පද්ධතියක් ගොඩනැගීමේදී පළමුව අවශ්‍යතාවය හොඳින් හඳුනාගත යුතුයි. එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කරාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්නේ. සංවර්ධ පද්ධතියේ අවසාන ප්‍රතිඵලය දැක් ගන්න පුළුවන් වෙන්නේ අන්තිම අධීරයේදී. ඒ කියන්නේ අපිට විසඳුම මේ පද්ධතිය පිහිටුවන තැනදී තමයි අපිට පද්ධතිය පරීක්ෂා කිරීම පිහිටුවීම කියන එකේ තමයි අවසාන ප්‍රතිඵලය දකින්න පුළුවන් වෙන්නේ. එබැවින් පද්ධතිය මගින් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් එන්නත් පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. රයිට් අපි ලියාගමු. දියැලි ආකෘතිය යටතේ ලියා ගන්න. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය තුළ 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 අප විසින් අධ්‍යයනය කරන ලද පියවරයන් 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 එකිනෙකක් අනුපිළිවෙලින් ක්‍රියාත්මක කිරීම අනුපිළිවෙලින් ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු කරයි. එකිනෙකක් අනුපිළිවෙලින් ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු කරයි. එකිනෙකක් අනුපිළිවෙලින් ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු කරයි. වෙන පාට පෑනකින් ලියන්න. වෙන පාට පෑනකින් මෙය වෙන පාට පෑනකින් මෙය ස්ක්‍රීන් එකේ පේනවා ඔයාලට උඩින් කලාප ලෙස පද්ධති සංවර්ධන ඔය උඩින් තියෙන්නේ කලාප ලෙස පද්ධති සංවර්ධන මෙය කලාප ලෙස පද්ධති සංවර්ධන කලාප ලෙස පද්ධති සංවර්ධන තොරතුරු පද්ධතියක් ලෙසද හඳුන්වයි. කලාප ලෙස පද්ධති සංවර්ධන තොරතුරු පද්ධතියක් ලෙසින්ද හඳුන්වයි. කලාප ලෙස පද්ධති සංවර්ධන තොරතුරු පද්ධතියක් ලෙසින්ද හඳුන්වයි.
හරි නේද පුතේ? right. දැන් ඔයා ඉඩ තියා ගන්න ඕන මෙන්න මේ ටික මෙන්න මේ රූප සටහන ඔයාගේ පොතේ අඳ ගන්න පිටුල් 10ක් 12ක් ඉඳ තියා ගන්න. ඔයාට පැහැදිලි ඇති කොච්චර අවශ්‍යද කියලා. පෙළ පොත නොලැබිච්ච දරුවෝ ඉන්නවා නම් මට කියන්න මම PDF එකේ වන්නම්. මේ මම ඔයාලට නිරූපණය කරන PDF එක. එතකොට හැම දරුවෙක් ගාවම මේ රූප සටහන ඇඳලා තියෙන්න ඕන. දැන් අපි ලබන සතියේ මුණ ගැහෙනවා හොඳේ. නෝට් එක ලියලා තියෙන්න ඕන හැමෝම. මම ඒක විශේෂයෙන් පරීක්ෂා කරනවා හැම දරුවෙක්ගෙම. අපි කතා කරා පාඩම් 3ක් මේ ඔන්ලයින් කතා කරා. විද්‍යුත් පැතරුම්පත්, සමර්පණ, ඊළඟට අපි මේ අද කතා කරන පද්ධති සංවර්ධනය පාඩම. ඒතර පාඩම් 3ක්ම සම්පූර්ණයෙන්ම අවසන් කරා මේ පහුගිය කාලවකවානුව තුළ. මේ හැම අකුරක්ම නෝට් එකක්ම ලියලා තියෙන්න ඕන. හොඳද? එතකොට සමහර දරුවෝ ඉන්න ඔන්ලයින් පද්ධති සම්බන්ධ වුනේ නැහැ කියාගෙන එන ඒක නිදහසට කාරණයක් නෙමෙයි. ඔයාලා දන්නවා පොතේ කිසිදු විදියකින් ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන එක වැළැක්වීමක් මම සිද්ධ කරේ නැහැ. මුදල් ගෙවීම හෝ නොගෙවීම පදනම් කරගෙන. එහෙම නේද? කිසිදු විදියකින් කිසිදු දරුවෙකුට අධ්‍යාපනය ලැබීමේ තියෙන අයිතිය මම බාධාවක් කරේ නැහැ. හැම දරුවෙකුටම සම අවස්ථාව දුන්නා මේ ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න. හරිද? එතෙන්දී පන්ති ගාස්තු ගෙවපු දරුවෝද නැති දරුවෝද කියලා කිසිදු වෙන්කිරීමක් මම සිද්ධ කරේ නැහැ. ඒ ගැන ඔයාලා හොඳ ආකාරවම දන්නවා. ඉතින් ඒකින්ද කිසිම දරුවෙකුට නිදහසට කාරණයක් තියෙන්න බෑ. සර් මම ඔන්ලයින් පන්තියට සම්බන්ධ වුණේ නැහැ. මට ෆෝන් එකක් තිබුණේ නැහැ කියන්නත් බෑ. මොකද වීඩියෝ ලබා දීපු මං හිතන්නේ ගුරුවරු බොහොම ටික දෙනයි උගන්වපු වීඩියෝ එක රෙකෝඩ් කරලා ලබා දුන්නා නම් දුන්නේ. එහෙම නේද? ඉතින් ඒ ලැබිච්ච ඔයාලා වෙනුවෙන් මම කරපු ඒ දේවල් වල ප්‍රතිඵලය ඔයාලා ලබලා තියෙන්න ඕන. මේ හැම උගන්වපු හැම ලෙසන් එකකම වීඩියෝ එක තියෙනවා ඔයාලට. මගේ හැරිලා තියෙනවා නම් ඒවා මගෙන් ඉල්ලන්න පුළුවන්. මගෙන් වීඩියෝ එක ඉල්ලපු කිසිම දරුවෙකුට මම වීඩියෝ එක නොදී ඉඳලත් නැහැ. බැනලා හරි දෙනවා. නේ හැම දරුවෙකුටම වීඩියෝස් දුන්නා. හරි? එතකොට ඒ නෝට් එක ලියලා තියෙන්න ඕන අනිවාර්යෙන්. ඔන්ලයින් සම්බන්ධ වෙන්නේ නැතුව පිස්සු කෙලකෙල ඉඳපු යාළුවෝ ඉන්නවනම් එයාලට කියන්න උන්න වැඩේ වර්ධින තැන ඇවිල්ලා පන්ති පටන් ගන්නවා. පන්ති පටන් ගත්තාම නෝට් එක බලනවා කියලා. හරිද? රයිට්. මේ ටික අදගන්න ඉඩ තියලා ලියා ගන්න පුතේ. මේ රූප සරහන අදගන්න ඉඩ තියන්න ඉඩ තියලා ලියා ගන්න. ටියුට් එක තියාගන්න පුතේ. ටියුට් එකේ තියාගන්නකොම අච්චු පොත නැති දරුවන්ට ටියුට් එක මම දුන්නා. ටියුට් එකේ ඇති ඔය රූප සටහන හොඳයි. සර් දිගටම ඔන්ලයින් කරොත් ටියුට් එක ගන්න කොහොමද කියලා අහලා තියෙනවා. දුර ප්‍රදේශක ඉන්න දරුවෙකුට නම් මම කලින් අපි ටියුට් ලබා දීපු ක්‍රමවේදයක් තිබුණා. අන්න ඒ විදිහට ලබා දෙනවා. මේ ආසන්න අවට ප්‍රදේශවල දරුවෙකුට නම් අපේ ආයතනයකට ඇවිල්ලා පන්ති පැවැත්වෙන ආයතනකින් ටියුට් එක ගන්න පුළුවන්. පේපර් එක බලලා ඉවරද කියලාත් අහලා තියෙනවා. පේපර් ටික නම් බලලා ඉවරයි. මම සාමාන්‍ය පන්තියේදී මේ ටික දෙන්න කියලා තමයි තීරණය කරලා තින්නේ. ආයෝක මේ ආයතන හරහා දෙනවට වඩා හොඳයි. ඒකින්ද ඒ විදිහටම දෙන්න. හොඳයි. රයිට්. හරි. අපි ලියාගමු පුතේ. පෙක් මේ ටික ලියා ගන්න ඉඩ තියුවා. ලියා ගන්න යටින් ලියාගමු අපි මෙන්න මේ කරුණු ටික ලියන්න යටින් අර ඉඩ තියලා ඊට පස්සේ මෙහිදී එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කර පසු මීළඟ පියවර ක්‍රියාත්මක කළ යුතුය. මෙහිදී එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කළ පසු මීළඟ පියවර ආරම්භ කළ යුතුය. මෙහිදී එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කර පසු මීළඟ පියවර ආරම්භ කළ යුතුය. මෙහිදී එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කළ පසු ඊළඟ පියවර ආරම්භ කළ යුතුය. ඊළඟ තරු ලකුණ එම නිසා ඊළඟ තරු ලකුණ එම නිසා අවසානයේදී අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාවද පවතී. එම නිසා අවසානයේදී
කියන තැන ඉඳලා වෙන පාට පෑන කිල්ල යන්න. එම නිසා අවසානයේදී අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාවද පවතී. එම නිසා අවසානයේදී අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාවද පවතී. right. මොකද්ද පුතේ කිව්වේ? අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් කියන්නේ. දැන් මෙහෙමනේ. දැන් උදාහරණයක් හිතන්න. අපි උදාහරණයක් ඔන්න අපි දැන් අපිට තියෙනවා software company එකක්. අපි software firm එකක් තියෙනවා. ඒතකොට මම තමයි මේකේ ප්‍රධානියා. ඔයාලා තමයි මගේ මෘදුකාංග ඉංජිනේරුවෝ ටික, system analystලා ටික, system developersලා ඉන්නවා. ඔයාලා තමයි මගේ සේවකයෝ ටික. නැත්තම් මගේ ආයතනයේ කාර්ය මණ්ඩලය ඔයාලා. දැන් හරි අපි උපකල්පනයක් කරමු. එතකොට මම අපේ ඉන්න system analystලාට මම කියනවා මෙන්න අපිට තියෙනවා project එකක්. අපි හිතමු port city එකකට සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න තියෙන්නේ. මෙන්න ඇනලිස්ට්ලා ගිහිල්ලා ඒක ඇනලයිස් කරගෙන ඉන්න කියලා මම ඇනලයිසර්ස්ලා දෙන්නෙක් යවනවා ඒ වැඩේට. right. එතකොට අපේ සිස්ටම් එක ඇනලිස් කරන දෙන්න ගිහිල්ලා මේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන් හඳුනගෙන එනවා. ඇවිල්ලා පුතේ එයාලා මෙහි ඇවිල්ලා අපේ හිතමු මේක ආයතනය කියලා. ආයතනට ඇවිල්ලා මේක විශ්ලේෂණය කරලා එයාලා අදලා දෙනවා ඇල්ගොරිතම්. අපි කියන්නේ ඇල්ගොරිතම් කියලා. ඇල්ගොරිතම් එක අඳලා දෙනවා මෙන්න මේ විදිහට සිස්ටම් එක ඩෙවලොප් කරන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මොකද්ද? එයාලා නෙමෙයි දැන් සිස්ටම් එක ඩෙවලොප් කරන්නේ ප්‍රෝග්‍රෑමර්ස්ලාට දෙනවා මේක. ප්‍රෝග්‍රෑමර්ස්ලා මේක කෝඩින් කරනවා. ප්‍රෝග්‍රෑමර්ස්ලා කෝඩින් කරාට පස්සේ මේක ටෙස්ට් කරන්න තව කණ්ඩායමක් ඉන්නවා. මේක ටෙස්ට් කරනවා. ටෙස්ට් කරලා ඉවර වෙලා ඔන්න අලුත් හදපු සිස්ටම් එකක් අරගෙන යනවා පද්ධතිය පිහිටවන්න. පද්ධතිය පිහිටවන්න යන්නේ අර ඔක්කොම process එක උනාට පස්සේ අවසානයේදී පද්ධතිය පිහිටවන්න යනවා. ඒ පද්ධතිය පිහිටවන්න යද්දී පුතේ සමහරවිට වෙළඳසැලේ ඒගොල්ලෝ අපේක්ෂා කරපු ප්‍රතිඵලය නෙමෙයි වෙන්න පුළුවන් අපි ඩෙවලොප් කරලා තියෙන්නේ. මොකද ඇනලයිස් කරේ වෙනම පිරිසක්, කෝඩින් කරේ වෙනම පිරිසක්, ටෙස්ට් කරේ වෙනම පිරිසක්, මේක ඩිප්ලොයිමන්ට් කරන්න මේක පිහිටවන්න යන්නේ තවත් පිරිසක්. එතකොට අවශ්‍යතාවය හඳුනාගත්තු අය නෙමෙයි මේ වැඩේට යන්නේ. එයාලා හරියට අවශ්‍යතාවය requirement එක identify කරගෙන තිබුණේ නැති වුණොත් ලොකු ගැටලුවක්. ඒගොල්ලෝ identify කරගත්තු requirement එක නෙමෙයි නම් programmersලා coding කරලා තියෙන්නේ ඒකත් ගැටලුවක්. ඉතින් අන්න ඒ වගේ මෙන්න මේ පියවර අනුගමනය කරද්දී මෙන්න මේ දියැලි ආකෘතිය අනුගමනය කරද්දී ගැටලු මතුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි මේ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න හොඳ experience තියෙන හොඳ අත්දැකීම් තියෙන මෘදුකාංග ඉංජිනේරු කණ්ඩායමකට මේ ක්‍රමවේදය වඩා පහසුයි. මොකද එයාලාට අත්දැකීම් තියෙනවා නම් මේක වැඩි කරන්න ලේසි. හැබැයි ආධුනික මෘදුකාංග ඉංජිනේරු කණ්ඩායමකට මේ දියැලි ආකෘතිය ගැලපෙන්නේ නැහැ. එතකොට ඒක අගොල්ලෝ පාවිච්චි කරන්නේ පුනර්කරන වෘද්ධි ආකෘතිය. ඒතර දියැලි ආකෘතිය තියෙන වාසියක් තමයි ගතවන කාලය අඩුයි. හැබැයි වැරද්දක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක. දැන් මට කියන්න පුතේ ඒක තේරුණාද? දියැලි ආකෘතිය තියෙන වාසිය අවාසි තේරුණාද කියන්න පුතේ? තේරුණා නේද? right. හරි. ක්ලාස් එක කීයටද ඉවර වෙන්නේ කියලා තේනවා. ඊටු ටික කතා කරපු ගමන් ඉවර කරනවා. හොඳයි. right. හරි. එහෙනම් ඊළඟ අපි මාතෘකාවට යමු. ඊළඟ මාතෘකාව ලියන්න පුතේ පුනර්කරන වෘද්ධි ආකෘතිය. පුනර්කරන වෘද්ධි ආකෘතිය. ඊළඟ එක ලියන්න පුනර්කරන වෘද්ධි ආකෘතිය. පුනර්කරන වෘද්ධි ආකෘතිය ඊළඟ මාතෘකාව. පුනර්කරන වෘද්ධි ආකෘතිය. පුනර්කරන වෘද්ධි ආකෘතිය. පුනර්කරන වෘද්ධි ආකෘතිය. හරිනේ මාතෘකාව ලියලා ඉවරයිද? මාතෘකාව ලියලා ඉවරයිද පුතේ? හරි. පුනර්කරන වෘද්ධි ආකෘතිය කියන්නේ පුතේ දැන් අපි දියැලි ආකෘතිය ගැන කතා කරද්දී දියැලි ආකෘතිය ඇති වෙන්න පුළුවන් අඩුපාඩු සහ තත්ත්වයන් ගැන කතා කරානේ. ඒතකොට දියැලි ආකෘතිය ගැන කතා කරද්දී මම කිව්වා දියැලි ආකෘතියේදී එක් පියවරක් සම්පූර්ණයෙන් අවසානයේදී ඊළඟ පියවර ආරම්භ කරනවා. ඒ පියවර සම්පූර්ණයෙන් අවසන් කළා තමයි ඊළඟ පියවරට යන්නේ. එතකොට අවසාන ප්‍රතිඵලය දකින්න පුළුවන් උනේ දියැලි ආකෘතියේදී අන්තිම පියවරයන් වලදී. අවසාන ප්‍රතිඵලය දකින්න පුළුවන් උනේ. මේකේ අවාසියක් විදියට මම කිව්වේ
එතකොට මේ අවසාන ප්‍රතිඵලය දකින්නේ අවසාන අධීරයේදී හින්දා සමහර විට බලාපොරොත්තු නොවු ප්‍රතිඵලයක් ලැබෙන්නත් පුළුවන්. ඒක සමහර විට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. එහෙම නැතුව හරියට සිස්ටම් එක ඩෙවලොප් කරගන්න තියෙන අවස්ථාව වැඩි පුතේ. හොඳ අත්දැකීම් තියෙන මෘදුගාංග ඉංජිනේරු කණ්ඩායමකට එහෙම ගැටලු මතුවෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දියාලි ආකෘතිය තමයි යාලා අනුගමනය කරන්නේ. හැබැයි පුනර්කරන බුද්ධි ආකෘතියට අපි යනවා නම් මේ ස්ක්‍රීන් එකේ තියෙන පුනර්කරන බුද්ධි ආකෘතියට අපි යනවා නම් පුතේ මේකෙදි එහෙමවත් අඩුපාඩුවක් සිද්ධ වෙන්න බෑ. එතකොට දියාලි ආකෘතියේදී කරන්නේ එක් පියවරක් සම්පූර්ණයෙන් අවසානයේ ඊළඟ පියවරට යන එක නම් මේකෙදි කරනවා ඇත්ත ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් වෙන්නේ නැති. මේකෙදි පුතේ එහෙම එක් පියවරක් සම්පූර්ණයෙන් අවසන් කරලා ඊළඟ පියවරට යන්නේ පළමුව අවශ්‍යතාවයේ කොටසක් හඳුනාගෙන එනවා පුතේ. හඳුනාගත් අවශ්‍යතාවය විශ්ලේෂණය කරනවා. ඒකට සිස්ටම් එක කෝඩින් කරන අතරතුර ආයෙත් යනවා අර මේ අවශ්‍යතාවයේ තියෙන තැනට ආයෙ කොටසක් හඳුනගෙන එනවා ආයෙ ඩෙවලොප් කරනවා. ඒ කියන්නේ මේකේ රැන්ඩම්ලි අපි හදන්න බලාපොරොත්තු වෙන වැඩසටහනේ එහෙම නැත්නම් අපි මේ ඩෙවලොප් කරන බලාපොරොත්තු වෙන සිස්ටම් එකේ පුතේ කොටසින් කොටස අවශ්‍යතාවය හඳුනා ගන්නවා ඇවිල්ලා සකස් කරනවා. ආයෙ අවශ්‍යතාවය හඳුනා ගන්නවා ඇවිල්ලා සකස් කරනවා. නොයි විදියට කොටසින් කොටස පුනර්කරණයක් වෙමින්. ඒ කියන්නේ නැවත සිදු කරමින් තමයි අවසාන ප්‍රතිඵලය දකින්නේ. මට කියන්න ඒක වාසිද අවාසිද? වාසි. හැබැයි වැය කළ යුතු පරිශ්‍රමය වැඩි, මහන්සි වෙන්න ඕන ප්‍රමාණය වැඩි. මොකද නැවත අපි හිතමු වෙළඳසැලකට පද්ධතියක් ඩෙවලොප් කරනවා නම් වෙළඳසැලට නැවත යන්න වෙනව නේද මෙතෙන්දී? නැවත වෙළඳසැලට යන්න වෙනවා. ඒ කියන්නේ මේ පද්ධතිය අවශ්‍යතාවය තියෙන අයගේ අයත් එක්ක නිතර නිරීක්ෂණයන් කරන්න වෙනවා. ඊළඟට සම්මුඛ සාකච්ඡා කරන්න වෙනවා. ප්‍රශ්නාවලි කරන්න වෙනවා. වාර්තා ලිපිකණු බලන්න වෙනවා. ඉතින් ප්‍රොටෝටයිපින් දෙන්න වෙනවා. කියන්නේ මූලාදර්ශ ස්ථාපයන් වෙනවා. මෙන්න මේ විදියට පුතේ මෙතෙන්දී එකම පියවර නැවත අනුගමනය කළා තමයි අවසාන පියවරේදී අවසාන ප්‍රතිඵලය නිර්මාණය කරගන්නේ. අන්න මෙතෙන්දී වරදක් සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. හැබැයි මේ පුනර්කරන වෘද්ධි ආකෘතියේදී ගොඩක් මහන්සි වෙන්න නම් ඕන. තේරුණානේ? රයිට්. හරි අපි ලියාගමු එක. පුනර්කරන වෘද්ධි ආකෘතිය ගැන. මේ රූප සටහන අඳගන්න ඉඳ තියාගන්න. නෑ පොඩි නෝට් එකක් ලියලා රූප සටහන අඳගමු. රයිට්. ලියන්න මෙහි මාඩි ස්ක්‍රීන් එකේ පේනවා නැති මෙහි එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කර ඊළඟ පියවර ක්‍රියාත්මක කිරීම සිදු නොකරන බැවින් මෙහිදී එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කර ඊළඟ පියවර ක්‍රියාත්මක කිරීම සිදු නොකරන අතර අවශ්‍යතාවයේ කොටස බැගින් හඳුනා ගනිමින් කොටසින් කොටස සංවර්ධනය කිරීම සිදු කරයි. අවශ්‍යතාවයේ කොටස බැගින් හඳුනා ගනිමින් කොටසින් කොටස සංවර්ධනය කිරීම සිදු කරයි. ඊළඟ එක මෙහි ප්‍රධානතම වාසිය වන්නේ පළමු පියවරයන් නැවත අනුගමනය කිරීම තුළින් පළමු පියවරයන් නැවත අනුගමනය කිරීම තුළින් මෙහි ප්‍රධානතම වාසිය වන්නේ පළමු පියවරයන් නැවත අනුගමනය කිරීම තුළින්
පද්ධතිය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගීමයි. පද්ධතිය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගීමයි. පද්ධතිය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගීමයි. වෙන පාඩ පෑනකින් ලියන්න. එනම් පෙර පියවරයන්ගේ දැනුම නැවත නැවත භාවිතයට ගැනීම. නැවත නැවත භාවිතයට ගැනීමයි. එනම් පෙර පියවරයන්ගේ දැනුම නැවත නැවත භාවිතයට ගැනීමයි. පෙර පියවරයන්ගේ දැනුම නැවත නැවත භාවිතයට ගැනීමයි. right. ඔයාලට පැහැදිලි වුණාද දන්නේ පෙර පියවරයන්ගේ දැනුම භාවිතා කරනවා කියන්නේ. දැන් මෙහෙමනේ පුතේ අපි අවශ්‍යතාවය හඳුනා ගන්නවා. ඊට පස්සේ විසඳුම සැලසුම් කරන්න යනවා. ඒතකොට මෙතෙන්දී කොටසින් කොටසන සිද්ධ කරන්නේ. පළමුව අවශ්‍යතාවයේ කොටසයි හඳුනගන්නේ. සියල්ලම ඩිවලොප් කරන්න යන්නේ නැහැ. අවශ්‍යතාවයේ කොටසක් හඳුනගෙන ඒක විශ්ලේෂණය කළා ඒකට කෝඩින් එක කරනවානේ. අන්නේ කෝඩින් කරද්දී යම්කිසි ගැටලුවක් මතුවෙනවා නම් අන්න අපිට ආයෙත් යනවා අවශ්‍යතාවය හඳුන ගන්න තැනට. ඒතකොට අවශ්‍යතාවය හඳුන ගන්න තැනට යද්දී අර කෝඩින් කරද්දී මතුවෙච්ච ගැටලු ගැන එයාට අවබෝධයක් තියෙනවා. ඒතකොට අවශ්‍යතාවය නැවත හඳුනගනිද්දී එයා කෝඩින් කිරීමට අවශ්‍ය කරන විදියට අවශ්‍යතාවය හඳුනා ගන්නවා. ආයි විශ්ලේෂණය කරනවා, ආයි කෝඩින් කරනවා, ආයෙත් යනවා අවශ්‍යතාවය හඳුනා ගන්න. ওই විදියට පුතේ මේ පුනර්කරණය වෙන නැවත නැවත සිදු කරන ක්‍රමවේදය තුළ ගැටලුවක් ඇතිවීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි වගේම අවශ්‍යතාවය හරියටම හඳුනගෙන ඩෙවලොප්මන්ට් එක හරියටම කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් දියැලි ආකෘතියට වඩාත් සාර්ථකම ක්‍රමවේදය වෙන්නේ මෙන්න මේ අපි කතා කරන පුනර්කරණ වෘද්ධි ආකෘතිය. right? අපි යමු ඊළඟ පියවර ගැන ලියන්න නෝට් එක. මෙහිදී පළමුව අවශ්‍යතාවය සරලව හඳුනා ගනිමින් එම හඳුනාගත් අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම සිදු කරයි. එම හඳුනාගත් අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීම සිදු කරයි. එම හඳුනාගත් අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීම සිදු කරයි. ඊළඟ රූලෙන් එම නිසා සමස්ත පද්ධතිය නිර්මාණය කර අවසන් වනතුරු අර පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන කෙටි කරලා ලියන පුතේ පාසා ජී කියලා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ජීචා කියලා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන කෙටි කරලා ලියන පද්ධති සංවර්ධන ජීවන චක්‍ර පියවරයන් නැවත නැවත අනුගමනය කිරීම සිදු කරයි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් නැවත නැවත අනුගමනය කිරීම සිදු කරයි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් නැවත නැවත අනුගමනය කිරීම සිදු කරයි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් නැවත නැවත අනුගමනය කිරීම සිදු කරයි. right. හරි. ඉතින් ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදියට මුළු විෂය නිර්දේශයේ 11 වසරේ පාඩමේ සම්පූර්ණ විෂය නිර්දේශය අද මම ඔන්න සාකච්ඡා කරලා අවසන් කරා. එතකොට මේ අවසන් වුණේ 11 වසර දෙවන පාඩම. අපි ඊළඟට කතා කරන්නේ 10 වසර අන්තිම පාඩම. මොකද ඔයාලට එක්සෑම් එකක් තියෙනවා ළඟදිම. හොඳයි. ඉතින් එක්සෑම් එකට මම ඔයාලව රෙඩි කරන්න ඕන හින්දා එහෙනම් පුතේ කාල වේලාවත් හරි. පාඩම සම්පූර්ණයෙන් අවසන්.
රූප සටහන් දෙක ඇඳලා තියාගන්න. ඉතින් අපි නැවත මේ සජීවී පන්තියක් තුලින් සම්බන්ධ වෙන කලින් ගොඩක් දරුවෝ මට මේ ඔන්ලයින් ක්ලාස් එකක මුණ ගැහෙන්න කලින් අපි නැවත මුණ ගැහෙන්නේ ලබන සිකුරාදා පුතේ. ඒතර ළඟන අඟහරුවාදා පන්ති නැද්ද? මේ බදාදා පන්ති නැද්ද? තියෙනවා. බදාදාට තියෙන්නේ මම සාමාන්‍ය පන්තියක උගන්වන වීඩියෝවක් පටිගත කරලා රෙකෝඩ් කරලා ඔයාලට ලබා දීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ විදියට ලයිව් සම්බන්ධ වෙන්නේ පුතේ සිකුරාදට විතරයි. පැහැදිලිනේ? ලයිව් සම්බන්ධ වෙන්නේ සිකුරාදට විතරයි. එතකොට බදාදට මම සාමාන්‍ය පන්තියක උගන්වන එකක් ගුණාත්මකව වීඩියෝ කරලා දෙන්නේ. එතකොට මං ගාව තියෙනවා ගොඩක් ගුණාත්මක වීඩියෝ කැමරා. ඔයාලා දන්නවා මේ ඔන්ලයින් උගන්වද්දී ආරම්භයේදී මම ඒ අවශ්‍යතාවයන් මේ සපුරා ගත්තා. ඉතින් ඒකින්ද ඒ තාක්ෂණික උපකරණයන් භාවිතා කළා. ඒතර මම ඒ තියෙන කැමරා ඒ දේවල් භාවිතා කළා කොහොම ගුණාත්මකව පන්ති උගන්වන එක රෙකෝඩ් කරලා වීඩියෝ කරලා ඔයාලට ලබා දීමක් සිද්ධ වෙනවා. රයිට්. ඉතින් අපි අත්හදා බැලීමක් කරමු. යම් විදියකින් ඒකේ අසාර්ථකත්වයක් මතුවුනොත් සාමාන්‍ය විදියට මේ විදියට උගන්වන්න මම සූදානම්. ඔයාලට කිසිදු අඩුපාඩුවක් වෙන්න මම ඉදිරියට ඉඩ තියන්නේ නැහැ. එහෙනම් අපි පටන් ගන්නෙ දත්ත සමුදාය පාඩම. හරි? රයිට්. එතකොට 10 වසර නෝට් එක ලියපු පොතේ ඉඳ තියෙනවා නම් ඒක ලියන්නත් පුළුවන්. නැත්තම් ඔය පොතේ ලිව්වත් කමක් නැහැ. හරි? ඔතෙන්ට මාතෘකාව ලියාගත්තත් කමක් නැහැ. දත්ත සමුදාය එහෙම නැත්තම් ඩේටාබේස් පාඩම තුලින් තමයි අපි ඊළඟට මුණ ගැහෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. අදටම නතර කරනවා. ප්‍රාර්ථනා කරනවා අද දවස තුල ඔයාලගේ ජීවිතේ සාර්ථකත්වය උදා කරගන්න හේතු වෙන දවසක් වෙන්න කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.